ඔබට වැරදිච්ච තැන් මේවා ආයෙත් අපි අල්ලගෙන ආයෙත් ජීවිතේ ඉදිරියට යන්න අපි ඉල්ලන්නට යන උන්වහන්සේගෙන් වරප්‍රසාද දවසේදී දෙවහන්සේ අද ඔබ මා අපි හැමෝම ආශිර්වාද කරලා ජීවිතේ සුන්දරම තැන පෞල් ජීවිතයේ අගේ වටහා දෙන්න දවසක් වේවි. ඉතින් අපි අත් දෙක වැදගෙන ආරාධනා කරමු සුද්ධාත්මයන් වහන්සේට වඩින්න සුද්ධාත්මයන්ණිය අද දවසේදී සුද්ධාත්මයන් වහන්සේගෙන් ඒ වරප්‍රසාදින්ද අපි මේ මොහොතේ යාඥා කරමු. මාව ගෙනිලා සිටින ආරම්භයේදීම ඔබ මෙහෙවන්නට යන මාව සුද්ධාත්මයන් වහන්සේට බාර දෙන්න. මෙතනින් එහාට කියන්න යන හැම වචන මගේ වචන නෙවෙයි සුද්ධාත්මයන් වහන්සේ මා තුලින් ඔබට කියන්නට යන වචන බවට පත් කරන්න කියලා දුර්වල මා ආශිර්වාද කරන්න කියලා යාඥා කරන්න. විශේෂයෙන් තීති මල්ලා දෙදෙනාගේ ආශිර්වාදයට ඇතිව අද දවසේදී මේ ලස්සන සන්ධ්‍යාව අපි ගත කරන්නට යන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාදයෙන්. අපි ඉල්ලමු සුද්ධාත්මයන් වහන්සේට වඩින්න සුද්ධාත්මයන්නි. සුදතුනේ ඔබේ වරම් රැගිනේ සුදතුනේ ඔබේ වරම් රැගිනේ මේ පරිශුද්ධ වූ කොරාවේ වඩින්න අප වෙතේ මේ පරිශුද්ධ වූ කොරාවේ වඩින්න අප වෙතේ මම ඉන්නවා තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් හැටියට පවුලක්ම ඇවිදින්න ඉන්නවා නම් මේ මොහොතේ හැරෙන්න තමන්ගේ බිරිඳ දිහාවට හැරෙන්න තමන්ගේ සැමියා දිහාවට ඔබ ඔබේ දකුණු අත ඔබේ බිරිඳගේ හිස මත තියන්න ආදරම් ඔබ ඔබේ දකුණු අත ඔබේ සැමියාගේ හිස මත තියන්න පීතුමල්ලවත් වගේ දරුවන් හදන ඔය අත්වලට ලොකු ආශිර්වාදයක් තියෙනවා. දරුවෝ වැඩෙන්නේ ඔබ උයලා කන්න දෙන කෑමවලට අමතරව ඔය අත් වදිද්දි ඔය අත්වල තියෙන පරිත්‍යාගයේ ගොඩක් වටිනාද අපේ තාත්තේ. තමන්ගේ බිරිඳව ආලේප කරන්න කියලා දෙල්ලන සුද්ධාත්මයන් වහන්සේගෙන් සුද්ධාත්මයන්නි අද දවසේදී මගේ සැමියාට මගේ බිරිඳට මට කියාගන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. අද ඔබ මේ පීතුමාගේ කටෙන් සුද්ධාත්මයන් තුලින් අද කියන්න ස්පර්ශ කරන්න කියලා මගේ බිරිඳව සැමියාව ගොඩ එන්න බැරි දුර්වලකම් වලින් මුදවන්න කියලා සුද්ධාත්මයන් වහන්සේගෙන් එල්ලන්න. අද ඔබ ජීවිතේ වෙනසක් අත්දකින්නට යන දවසක්. මේ වැඩසටහන් ගණනාවක් මා මෙහෙවා තිබෙනවා. ඒ හැම වැඩසටහනකම මගේ අත්දැකීම සුද්ධාත්මයන් වහන්සේ කාව හරි ස්පර්ශ කරනවා. කාව හරි ස්පර්ශ කරනවා. අද ජීවිත වෙනසක් අරගෙන මේ මෙතනින් යන බොහෝ අය ඉදී කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආලේප කරන්න කියලා ඉල්ලන්න සුද්ධාත්මයන් වහන්සේගෙන් සුද්ධාත්මයන් ආලේප කරන්න මගේ පිළිද මගේ සැමියාව අද දවසේදී වහන්සේ වෙනස් කරන්න. ඒ අඳුරු තැන්වලින් පෞල් ජීවිතේ සැකය අවිශ්වාසය කියන තුවාල සුව කරන්න බැරිව අඳුරු වෙච්ච මගේ ජීවිතවලට සුද්ධාත්මයන්නි ආලෝකය රැකින වඩින්න සුද්ධාත්මයන්නි. අඳුරු ලොවම එලි කරවා නිසරු දිවිය සරු කරවා ආලෝකය වී වඩින්න සුද්ධාත්මෙනි වඩින්න සුද්ධාත්මෙනි මේ පරිශුද්ධ වූ කොරාවේ වඩින්න අප වෙතේ මේ පරිශුද්ධ වූ කොරාවේ වඩින්න අප වෙතේ මයිලනවා හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවගේ හිස මත අත තියන්න
ඒ වගේ හැම දරුවෙක්ම පුතේ ඔබේ අත් දෙක ඔබේ අම්මගේ තාත්තගේ හිස මත තියන්න. පවුලක් හැටියට යෝධ ධම්මලක් වගේ එකතු වෙලා අද යාඥා කරන්නට යන්නේ. ඉල්ලන්න ඔබේ දරුවන්ව ආලේප කරන්න ආරක්ෂා කරන්න ශුද්ධාත්මයන්නි. මේ තාක්ෂණයත් එක්ක අඳුරු තාක්ෂණයත් එක්ක වෙසෙන මගේ දරුවන්ව ආරක්ෂා කරන්න කියලා. අද ජීවිතේ දරුවෝ ඉන්නේ අනාරක්ෂිත පරිසරයක. කොයි වෙලේ යක්ෂයා දැහැ ගනීද කියලා ඔබ දන්නේ නැහැ. ඔබේ මව්පිය සෙනෙහසින් මිදෙන හැම මොහොතකම ඔබේ ඇස නොගැටෙන හැම මොහොතකම කොයි වෙලේ ඔබේ දරුවෝ විනාශ වෙයිද ඔබ දන්නේ නැහැ. ඔබේ මුළු ලෝකෙම දරුවෝ ඔබේ සම්පත දරුවෝ ඔබ ජීවත් වෙන්නේ ඔබේ දරුවෝ වෙනුවෙන් ආදරම්මි තාත්තේ. එනම් ඒ දරුවෙකුට මොනවා හරි දෙයක් වුණා කියන්නේ ඔබේ ජීවිතේ නවතිනවා ඇතන. ඒ නිසා ඔබේ මුළු ලෝකෙම ඔබේ දරුවන් ආලේප කරන්න කියලා ඉල්ලන්න ශුද්ධාත්මයන් වහන්සේගෙන්. ඒ වගේම ආදර දීපතේ ඔබේ ඔය අත ඔබේ දෙමව්පියන්ගේ හිස මත තියලා ඉල්ලන්න ශුද්ධාත්මයන් වහන්සේගෙන් මගේ අම්මව මගේ තාත්තව වෙනස් කරලා දෙන්න ශුද්ධාත්මයන්නි කියලා. මිදෙන්න බැරි ගොඩක් දුර්වලකම් වලින් මගේ අම්මා තාත්තා පෙළෙනවා. ඒ තුවාල සුව කරන්න කියලා ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න. අපි නැවත වතාවක් සිය දෙනාම ওই විදිහටම අත් හිස මත තියලා ගායනා කරමු සුදතුනේ ඔබේ වරම් රැකිනේ. සුදතුනේ ඔබේ වරම් රැකිනේ. සුදතුනේ ඔබේ වරම් රැකිනේ. මේ පාරිශුද්ධ වූ හොරාවේ වඩින්න අප වෙතේ. මේ පාරිශුද්ධ වූ හොරාවේ වඩින්න අප වෙතේ. වඩින්න අප වෙතේ. සිදෙන වාඩි අදනම් මේ දාත දේවතේ ඉතාලියට එන්න අටුනායක ගුවන් තොටුපළට ඇවිදින් මගේ මම යන ගුවන් යානයට නැගලා පුංචි වෙලාවක් ඉද්දී මං ගාවම ඉන්න අනිත් කෙනා හැටියට ඉඳගත්තෙත් ලංකාවෙම කෙනෙක්. පුංචි වෙලාවකට පස්සේ මම ඔහුව හඳුනාගත්තේ නැති වුණාට ඔහු මාව හඳුනාගත්තා. ඔහු මගෙන් ඇහුවා ෆාදර් ඔබ වහන්සේ නේද දැන් සමාන දෙයකට ඉස්සෙල්ලා දලුවකුට ඉස්කෝලේ මාපිය වන්දනාව මෙහෙව්වේ. මං කිව්වා ඔව්. ෆාදර් මතක නැද්ද මමත් හිටියා. මට හරියට මතක නැහැ. ෆාදර් මමත් ඉතාලිය යන ගමන් අලුතෙන්ද? නෑ ෆාදර්. අවුරුදු කීයද? අවුරුදු 14ක් තිස්සේ ඉතාලියේ. පුංචි වෙලාවක් මාත් එක්ක ඔහුගේ අත්දැකීම් බෙදාගෙන යද්දී මම දැක්කා ඔහුගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. පිරිමියෙක් තාත්තා කෙනෙක්. මං හොයයි තාත්තා හඬන්නේ. ෆාදර් අවුරුදු දෙකකට සැරයක් මම ලංකාවට එනවා. හැමදාම ආයෙත් ඉතාලියද්දී මේ මම මේ ලබන අත්දැකීම මහා එපා කරපු අත්දැකීමක් ෆාදර්. මගේ බිරිඳව මගේ දරුවන්ව දාලා අවුරුදු දෙකක් ආයෙත් මම තනියම ජීවත් වෙන්න යන්නේ. හැමදාම මේ අත්දැකීම මම විඳින අවුරුදු 14ක් තිස්සේ. ෆාදර් ඉතාලියට ගිහිල්ලා මාසයක් කහමාරක් යනකම් මගේ මේ වේදනාව මගේ දුක නැති කරගන්න හරි අමාරුයි. හැමතිස්සෙම මගේ ඔළුවට එන්නේ මගේ බිරිඳව, මගේ දරුවා. මගේ බිරිඳ කතා කරනවා මට ඇහෙනවා. මගේ දරුවෝ කෑ ගහන සද්දේ
මාසයක් එකමාරක් යනකම්ම මගේ මනස රැඳෙනවා ෆාදර්. මාසයක් එකමාරක් ගියාට පස්සේ තමයි හිත කොහොම හරි හදාගන්නේ. ඔහු මේ විදිහට ඔහුගේ අත්දැකීම් බෙදාගෙන යද්දී ඔහු කියපු ලස්සන වචනයක් තිබ්බා, ලස්සන වාක්‍යයක් තිබ්බා. ඒක තමයි ෆාදර්, මං ඉතාලිය ඇවිල්ලා අවුරුදු 14ක් ඉතාලියේ තැන් වල වැඩ කළා, එක තැන්වල. හැබැයි ඔය කොහේ ජීවත් වුණත් මගේ බිරිඳකින් ලැබෙන ආදරේ, මගේ දරුවන්ගෙන් ලැබෙන ආදරේ, ඒ උණුසුම මගේ ජීවිතේ මට කොහෙවත් ලැබිලා නැහැ ෆාදර්. කොහෙවත් නැහැ. පවුලක් කියන දෙයට ෆාදර් විකල්ප නැහැ. ඒක තමයි ඔහු කියපු ලස්සන වාක්‍යය. මගේ බිරිඳ වෙන විකල්පයක් නැහැ මගේ ජීවිතේ. මගේ දරුවන්ට වෙන විකල්පයක් නැහැ මගේ ජීවිතේ. ඒ ආදරේ, ඒ උණුසුම කොහෙවත් මේ ලෝකේ හොයන්න බෑ කියලා මම ගොඩාක් හොඳට තේරුම් අරගෙන තියෙන්නේ ෆාදර්. ප්‍රමන්තනි ඔහු ඒ විදිහට ඔහුගේ අත්දැකීම් බෙදාගත්තේ. මට ඇත්තටම හිතුණා මේ තාත්තා නම් කවදාකවත් බිරිඳ නැති අඩුව, දරුවෝ නැති අඩුව වෙන කොහෙන්වත් හොයන්න නැතුව ඇති කියලා. බිරිඳට නොපෙනෙන නිසා, දරුවන්ට නොපෙනෙන නිසා ඕන තරම් තවත් ආදරයක් හොයාගෙන ගිහිල්ලා ඒ අඩුව පුරව ගන්න විකල්ප හොයන්න පුළුවන්. ඒ තාත්තගේ කඳුළු ඇත්ත කඳුළු. හරි ඇත්ත තාත්තා කෙනෙක් මට දැනුණා. මම ප්‍රේමන්තනි මට මේ පුංචි අත්දැකීම ප්‍රවේශයක් කොට ගන්නේ අද ඔබ මා රැගෙන යන්නට යන ගමනට පුංචි අත්ලක් වෙන්නයි. ඔබේ පවුල වෙනුවෙන් කවදාක්වත් ඔබට විකල්පයක් හොයන්න බෑ. ඔබ ඔය දයාබර බිරිඳගේ මෙතන නැත්තම් ලංකාවේ ඉන්න ඔබේ දයාබර බිරිඳගේ ඒ දරුවන් වෙනුවට විකල්ප ඔබට හොයන්න බෑ. පවුලක් එකම එක සැරයි ඔබට ජීවිතේ ලැබෙන්නේ. තාත්තා කෙනෙක් මේ ලෝකේ දරුවෙකුට ලැබෙන්නේ එකම එක සැරයයි. අම්මා කෙනෙක් මේ ලෝකේ ලැබෙන්නේ දරුවෙකුට එකම එක සැරයයි. මේ පවුල් ජීවිතේ වටිනාකම සොයාගෙන යන අද ගමනේ ආදරිත පුතේ, ඔබයි මේ අම්මගේ තාත්තගේ මුළු ලෝකයම. ඉතින් අපි යමු ආයෙත් ඒ ආදරේ පටන් ගත්තෝ ඒ ලස්සන මිහිරියාවේ අත්දැකීම විඳ ගන්න. ඊට පෙර මා ඉල්ලනවා අම්මේ තාත්තේ, ඔබ ඔබේ දරුවගේ අත් දෙක අල්ලගෙන ওই විදිහටම වාඩි වෙලා මේ ඔබේ මගේ පවුලේ ගීතය, මේක නේද ඔබේ මගේ කතාව, අපි ගයමු. හැමෝම දන්න මේ ගීතය ඔබේ දරුවන්ව ඔබ ළඟට ওই විදිහටම අරගෙන අත් අල්ලගන්න ඔබේ දුවගේ පුතාගේ. අද කඳුළු දිගේ ඔබේ දරුවා අම්මගේ තාත්තගේ ආදරය හොයාගෙන එනවාමයි මට ඒ විශ්වාසයි. මේ වචන ඔබත් දන්නවා. ඔබේ දරුවට ඇහෙන්න ගන්නවා. ඔබේ මුළු ලෝකයේම ඔබේ දරුවා බව දැනෙන්න අද මේ අවස්ථාව ඔබට ලොකු පිටුහලක් වේවි. හිරුතිදවන් මට දන්දුන් මගේ ඔටුනු නුබලාගන් දානාදයයි මගේ තෝනිට අප දෙන්නාගේ. ඔළුවේ තියෙන අනිත් හැම දෙයක්ම ඔළුවෙන් අයින් කරන්න අපේ තාත්තේ. මේ අවස්ථාව
ඔබේ ජීවිතයට කොච්චර වටිනවද කියන එක ඔබට අවසානයේදී දැනේවි. ඒ නිසා එක තප්පරයක්වත් නාස්ති කරන්න එපා. එක තප්පරයක්වත් නාස්ති කරන්න එපා. මෙතෙන්සි මේක ඔබේ ජීවිතයට වැදගත් වෙවි. දෙවි සමිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන් අප දෙන්නාගේ සඳ තරුවල් මට දන් දුන් මගේ සිරුරම අරගන් හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන් මගේ තෝනිට අප දෙන්නාගේ අදර දේවතේ සමහර වෙලාවට ඔබේ තාත්තගෙන් ඔබේ අම්මගෙන් ඔබ දරුවෙක් හැටියට බලාපොරොත්තු වෙන ආදරේ නොලැබෙන්නේ නැති ඒත් ඔබට ජීවිතය දීලා අද ඔබ හුස්ම ගන්න ඒ අම්මා තාත්තා වෙනුවෙන් මොන දේ නොදුන්නත් ජීවත් වෙන්න හරි ඔබට අයිතියක් දුන්නා. කුසේ නොමර අම්මට ස්තුති කරන්න තාත්තට ස්තුති කරන්න. හිතුවත් නෑ කියලා මුකුත් අද දෙයක් ඉතිරි වෙවි. ඇල දොලගන් මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන් මගේ තෝනෙට අප දෙන්නාගේ හැමෝම කියමු සඳ තරුවල් හැමෝම කියමු මට දන් දුන් මගේ සිරුරම අරගන් හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන් දායාදේයි මගේ තෝනිට අප දෙන්නාගේ අද නම් මෙතනත් අපි මෙතනින් එහාට මං ඉල්ලනවා හැම අම්මා කෙනෙක්ගෙම හැම තාත්තා කෙනෙක්ගෙම තමන්ගේ දරුවට ඇඟට ඇඟ වදින්න වාඩි වෙලා පුංචි වෙලාවක් ඇස් එක පියාගන්න කියලා. පුංචි වෙලාවක් අපි හැමෝම ඇස් එක පියාගමු. අමතක කරමු අනිත් හැමදේම මෙතන තියෙන. කවුද ඔබ ගාව ඉන්නේ කියන එක වැදගත් නැහැ. ඔබ හිතන්න ඔබ මේ වෙලාවේ ඉන්නේ පුල්ලතු ගහපු පුංචි කටු මැටි ගේක කියලා. ඔබ ආරම්භ කළේ ඔබේ ජීවිතේ තනින්. අවටින් හමන සීතල සුළඟ ඔබට දැනේ. රැවේගෙන ඉති වැටෙන පිණි එපින්නේ තියෙන සීත ඔබට දැනේ. එත් අම්මා තාත්තා දුව පුතා ළඟ ඉඳගෙන ඇඟට ඇඟ වදිද්දි දැනෙන උණුසුම ජීවිතේ කොහෙවත් ලබන්නට බැරි
එල්ලේ සුවඳේ කිරි සුවඳ අද ඔබට දැනෙන්න. කවුළුව අතරින් සඳ රැසෙනවා පොල් අතුවාලින් පිනිබේරෙනවා සුඳුරිය මාගේ පුංචි පුතාමා උකුලෙතියා නලවනවා ආදරයක් සංගීතයක් පටන් ගත්තු ඒ මුල්ම ස්වරයට අපි ආයෙත් යමු. අද නම් ඔබටත් පුළුවන් නම් ඔබේ ওই පුංචි දරුවට හෙන්න. අද කරදඩුස් මහත් වුණාට තාමත් ඔබේ දුව ඔබේ පුතා ඔබට පුංචි. ඇහෙන්න ගයන්න. ඔය කටහඬට ඔය සංගීතයට ඔබේ දරුවා විතරක් නෙවෙයි ඔබේ සැමියාත් ගොඩක් ආදරය කළා. සඳදිය කොට කිරිවතුරෙන් ඒදියරෙන් මුවදෝවා දිව මතුරක් වත් නැලවිලිගියෙන් මතකයි මා නැලවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පනදී මා දැඩි කළ අම්මා අදරතුවේ පුතේ උත්සාහ කරන්න ඇස් එක පියාගන්න. නුබෙනතුරු මේ ලෝකේ ගොඩාක් ආශාවෙන් බලාගෙන හිටපු පළවෙනිම චරිතය තමයි අම්මා කියලා කියන්නේ. මේ බලන්නකෝ පැටිය දඟලන ලස්සන අම්මා තාත්තගේ අත අම්මගේ බණ්ඩි ගෙඩි උඩ තියලා පුතේ නුඹ දඟලන හැටි තාත්තට දැනෙන්න දුන්නලු. තාත්තත් අම්මගේ බණ්ඩි ගෙඩිය ගාවට කන තියද්දී කන තියලා හයියෙන් හුවක් කියද්දී නුඹේ දෙන්න ආවලු. අම්මලා කියන මං අහලා තියෙනවා
කුසට ආදා පටන් මුළු ජීවිතේම වෙනස් කරගත්තු ඔය දෑබර අම්මාගේ ආදරය ගැනයි අපි දැන් කතා කරන්නේ. කුසට ආදා පටන් කන කෑම බොන බීම අඳින ඇඳුම් පැළතුම් යන්නේන ගමන් බිමන් ජීවිතේ හැම දෙයක්ම වෙනස් කරගත්තු ඔය අම්මා. නිදාගත්තේ එක අතකොටලු නුඹ යට වෙයි කියලා බයට. මැණිකක් වගේ නුඹව රැකගත්තු ඒ දයාබර අම්මා. ගැහැණියකට මේ ලෝකෙ විඳින්න පුළුවන් උපරිම වේදනාව. විලිරුදාව කියන වේදනාව විඳලා ඒ අම්මා නුඹව ප්‍රසූත කළා. අම්මට දැනුණු වේදනාව අමතක වුණාලු පුතේ. ඔය ලස්සන මෝන දැකපු වෙලාවේ නුඹ හඬාගෙන එළියට එද්දී අම්මා අඬන එක නවත්තලා hina වෙන්න පටන් ගත්තා. පුතේ දරුවෙක් අඬද්දී අම්මා කෙනෙක් hina වෙච්ච පළවෙනිම සහ අන්තිම අවස්ථාව තමයි ඔය. එදායින් පස්සේ දරුවෙක් අඬද්දී ඊටත් වඩා හයියෙන් අම්මා ඇඬුවා. බිහි වුණු ගමන්ම හරියට ඇස් දෙක පේන්නෙත් නෑ අපිට. ඒත් කවුරු හරි වඩා ගත්තොතින් අපි ඇඬුවා. හැබැයි අම්මා වඩා ගත්තාම අපි අඬන එක නැවැත්තුවා. සංනිවේදනේ ආදරේ. කවුරු දරු නැලවිලි ගී කිව්වත් නැලුනේ නැති අපි පුතේ අම්මගේ කටහඬට නම් නැලුණා. දෙසවන් සනහා මා නැලවූ ඔබ මියුරු මියසියේ අරුත කියාදුනී එමි ඇසිය අදමා ගයනා විට මා සිපගන්නට ඔබ මා ළඟ නැත අම්මා මං ඉල්ලනවා හැම දරුවෙක්ගෙම තමන්ගේ අම්මගේ ඔඩොක්කුවට ඔලුව තියාගන්න ඔය විදිහටම ලැජ්ජ වෙන්න එපා. ඉඩ හදාගෙන නිින්ද ගියත් කමක් නැහැ. මේ මොහොතේ නිින්ද යන්නේ අම්මගේ ඔඩොක්කුවේනේ. කොච්චර කාලෙකින් පස්සේද ඔය අම්මගේ ඔඩොක්කුවට නුඹ එන්නේ? උස්මාත් වුණාට පස්සේ අම්මලට මතකත් නැතිව ඇති. ඔබේ ඔය දරුවා ඔබේ ඔය දුව නුඹ ගාව ඔය විදිහට හුරතල් වෙච්ච කාලයක්. ඒ මොළුව තියද්දි මට පේනවා මෙතෙන්ට සමහර අම්මලගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඒ පුංචි පුතාගේ පුංචි දුව ආයෙත් ඒ ආදරේ අම්මට ලං වෙද්දී ඒ අම්මට ඊට වඩා ලොකු දෙයක් මේ ලෝකේ නැහැ. ආදරේ පුතේ. උකුලට ගිහින් කියන්න අම්මට අම්මේ කොච්චර ස්මහත් වුණත් අපි උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යුතුයනක් ඈතින්
උන්නත් මා ඔබ ළඟ අම්මේ මා පොඩි පුත අම්මේ. ඔය විදිහටම වාඩි වෙලා මං ඉල්ලනවා ආදරේ පුතේ අම්මගේ කුස අම්මගේ පුංචි බඩගෙඩියට පුංචි හාදුවක් දෙන්න කියලා. ලැජ්ජ වෙන්න එපා. නුඹ ආපු තැන, නුඹ හිටපු තැන, දරුවෙකුගේ මේ ලෝකේ තියෙන ආරක්ෂිතම තැන. ඒ අම්මගේ කුස පුංචි මොහොතකට සිප ගන්න කියලා මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබ තරුණ පුතෙක් දුවෙක් වුණාට කමක් නැහැ. ඒ අම්මගේ කුසට පුංචි හාදුවක් දෙන්න. අම්මේ කොච්චර සුදු තැනක් උතන. ඔතනයි මම ජීවත් වුණේ මුලින්ම. හිතලා බලන්න පුතේ මට හිතෙනවා එක වෙලාවකට පුළුවන්ද අපිට වතුර වලකට බහැලා විනාඩි 5ක් 10ක් ඉන්න වතුර වලේ හුස්ම ගන්න බැරුව අපි මැරෙයි. ඒත් හිතලා බලන්න මාස 8ක් තිස්සේ වතුර බෑග් එකක් ඇතුළට වෙලා නුඹ ඔය අම්මගේ කුස තුල කොහොම හිටියාද? ඇත්තටම එදා නුඹ නෙමෙයි හුස්ම ගත්තේ. නුඹ වෙනුවෙන් අම්මයි හුස්ම ගත්තේ. එදා නුඹ නෙමෙයි අනුභව කළේ. නුඹ වෙනුවෙන් අම්මයි අනුභව කළේ. නුඹ නෙමෙයි පරිස්සම් වුණේ. නුඹ වෙනුවෙන් අම්මයි පරිස්සම් වුණේ. අපි ටිකින් ටික ලොකු වෙන්න පටන් ගත්තා. අම්මා නැතුව කවදාවත් විනාඩි 5ක්වත් අම්මව නොදැක ඉන්න බැරුව ගිය අපි ටික අම්මගෙන් ඈත් වෙන්න පටන් ගත්ත කාලේ අපිට නොදැනීම අපිට ලං වුණා. මතකද මේ දවස? ඔය රත්තරන් මැණික, ඔය රත්තරන් වස්තුව නුඹේ පුතා, නුඹේ දුව. ඔය ඇස්වලට ගැටෙන්නේ නැත්තම් ඉන්න බැරුව ගිය නුඹට නුඹ කැමති වුණා අකමැති වුණා පැය ගානක් හරි ඈතින් තියන් වෙච්ච පළවෙනිම දවස මතකද? පුංචි පුතා මගේ ඉස්කෝලේ මුල්ම දවස ආද වේ. මුල්ම දවස ආද වේ. බුලත් හතක් දී ගුරුතුමියට වැඳ මා තනි කළ මොහොතේ මා තනි කළ මොහොතේ. නුඹේ ඔය දරුවා පළවෙනි වතාවට ඉස්කෝලේ ගිය දවස. පුතේ පළවෙනිම දවසේ හරි ආසාවෙන් පොත් බෑග් එකත් උස්සගෙන යාළුවෝ ගොඩක් හම්බෙනවා, සෙල්ලම් කරන්නත් හම්බෙනවා කියලා හිත හදපු හින්දා අම්මගේ අත එල්ලිලා මහා උජාරුවට ඉස්කෝලේට ගියාට මිස්ටර් බාර දීලා අම්මා ඔබේ අත අතහැරලා එන්න යද්දී නුඹට දැනුනේ අම්මා මගෙන් ගිලිහෙන්න යනවා නේද කියලා. කොච්චර යාළුවෝ හිටියත්, කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් ආයෙත් මිස්ගේ අත අතහැරලා දාලා නුඹ දුවගෙන ඇවිදින් අම්මගේ අත එල්ලිලා ඒ අම්මගෙන් ඉල්ලපු ඉල්ලීමක් තිබ්බා එදා. අනේ අම්මේ මාව දාලා යන්න එපා අම්මේ. මට ඔයා නැතුව ඉන්න බෑ කියලා. අද නුඹට hina යයි ඒ කතාව කියද්දී. එහෙම කාලයක් තිබ්බ පුතේ නුඹට. අද නුඹට ඒක විහිළුවක්. හැබැයි ඔය අම්මා නැතිව ඉන්න බැරිව ගිය කාලයක් නුඹට තිබ්බා. ඔය ඇස්වල කඳුළු දිහා
දැකලා අම්මගේ ඇස්වල කඳුළු ආවත් ඒ කඳුළු හංගගෙන අම්මා hina වෙලා කිව්වා. පොඩි වෙලාවනේ පුතේ. මං ඉස්කෝලේ යන්න එනකම් මයි පුතාව බලාගෙන ඉන්නවා කියලා. බලාපොරොත්තුවක් දීලා අම්මා අතහැරලා දාලා ගියේ හිතකින් නම් නෙවෙයි. කඳුළු වලට බොඳ වෙච්ච ඇස් දෙකට පෙනුනේ නෑ පාර ආයෙත් ගෙදර යන්න. ඒ අම්මට පළවෙනිම දවසේ අම්මා ගෙදර ගියේ නෑ පුතේ. නුඹ හිතුවට අම්මා ගෙදර ගියා කියලා. අම්මා එතන තිබ්බ ගහක් ගාවට වෙලා ඇඟිල්ල බලාගෙන හිටියලු. නුඹ අඬයිද කියලා. බැරුවම කියතින් එක්කගෙන යන්න ගෙදර. දෙවෙනි දවසේ අම්මා ගෙදර ගියේ නැහැලු. එහා පන්ති කාමරයට වෙලා හැංගිලා බලාගෙන හිටියලු. නුඹ අඬයිද කියලා. තුන්වෙනි දවසේ අම්මා ගෙදර ගියේ නැහැ. තාප්පේ ගාවට වෙලා බලාගෙන හිටියලු. නුඹ අඬයිද කියලා. එදායින් පස්සේද මන්දා අපි අම්මගෙන් ඈත් වෙන්න පටන් ගත්තේ. අම්මා නැතුව ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් වෙන්න ගත්තේ. අම්මා පුතේ දුවේ දරුවෙක්ගේ මුළු ලෝකෙම වෙච්ච අම්මා. දරුවෙක්ගේ අතින් ටිකෙන් ටික අත් හැරිලා යනවා. හැම අම්මා කෙනෙක්ගේම යථාර්ථය එකයි. අම්මලා කියලා කියන්නේ මා ළඟදී නිර්මාණය කරපු පුංචි ගීතයක මා ලිව්වා. අම්මා කියන්නේ හරියට ගෙදර පාපිස්ස වගේ. පියනවා හැමදාම. හැබැයි බලන්නේ අම්මව බැලෙන අඩුයි. ටික මගේ හැරෙන චරිතයක්. ඒ දහතරම දවසක් මං කෑම කාලි වෙරලා අම්මගෙන් අහනවා, අම්මේ අම්මපත් කෑවද? හරියට පෙත්තගෙන් අහනවා වගේ පෙත්තපත් කෑවද? පුරුද්දට අම්මා කිව්වා, නෑ පුතේ මට දැන් බඩගිනි නෑ, මං පස්සේ කන්නම්කෝ. මට ඊට පස්සේ ඔහොම අමුතුකුණ අම්මා කෑවද නැද්ද කියලා. පැයක් දෙකක් ගියාට පස්සේ මං අම්මගෙන් ඇහුවා, අම්මා කෑවේ නෑ නේද? අම්මා කිව්වා, පුතේ මට දැන් බඩගිනි නෑ, මං ඔන්න ඔය රෑටම කනවා. ඊට පස්සේ මං ඇහුවේ නෑ. හැබැයි රෑ බොවෙගෙන ඉඳි මට මතක් වුණේ අම්මා කෑවද කියලා නෙවෙයි, මාළු ටැංකියේ මාළුන්ගේ කෑම ඉවරයි. මාළුන්ගේ කෑම ඉවර වෙච්ච දවසට තිබ්බ එක විකල්පයයි. ඒක තිබ්බේ කුස්සියේ. මං දුවගෙන ගියා කුස්සියට. ඇරිය නෑ මිලිය. දැම්මා අත පත් පොට්ටියට. එතකොටයි මට තේරුනේ ආදර දුවේ පුතේ, ඇයි අම්මා කෑවේ නැත්තේ කියලා. එතකොටයි මට තේරුනේ ඇයි අම්මට බඩගිනි දැනුනේ නැත්තේ කියලා. ඇයි රෑටම කන්නම් කිව්වේ කියලා. නුඹ විශ්වාස කරන්න, ඒ බත් මුට්ටියේ එක බත් ඇටයක්වත් තිබෙන්නේ නැහැ. දන් කුඩත් ඔක්කොම සූරලා දීලා තිබ්බේ කාටද? මට. මටයි මගේ අයියලා දෙන්නටයි. රහයි කියන්න අම්මගේ බත් ටිකත් සූරලා කන්න දීලා. පුංචි ඔලුවට මට තේරුනේ නැහැ මම මේ කන්නේ මගේ අම්මගේ බත් ටික කියලා. පුංචි අපි දන් කුඩවල රහටක් පුරුදු වෙලා හිටපු කාලයක් තිබ්බා. හැබැයි දැන සිටියා නම් ඒ කන්නේ අම්මගේ බත් ටික කියලා. ආදර දේවතේ, මේ ලෝකේ දරුවෙකුට කන්න දීලා බඩ පුරව ගන්න පුළුවන් එකම චරිතයයි මේ ලෝකෙ ඉන්නේ. ඒ තමයි අම්මා. දරුවෙක් කනවා බලාගෙන තමා නොකෑවත්
දරුවෙක් කන දිහා දැකලා බඩ පුරව ගන්න පුළුවන් එකම චරිතය දෑබර අම්මා. කතාවක් තියෙන්නේ. අම්මලගේ බඩ පිරෙන්නේ දරුවෝ කද්දිලෝ. ඒ තමයි අම්මා. ආදරේ පුතේ. මේ අත්දැකීමම නේද රන්බණ්ඩා සෙනවිරත්නයන් ලියන්නේ ඔහුගේ ගීතේ අපි හැමෝම අහලා තියෙන. දවසක් පැල නැති හේනේ අකාල මහවැහි වැස්සා තුරුලේ හංගාගෙනමා ඔබ තෙමුණා අම්මේ පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. ඔය ගීතේ ඉස්සරහදී මම හිතුවේ ඕකෙන් කියන්නේ දුප්පත් ගයක් පොල්ලතු වහලකින් වහිද්දි තෙමෙනවා. ඒක රෑග හොඳටම ගේ තෙමෙද්දි අම්මා දරුවව තෙමන්න නැතුව එළි වෙනකම්ම දරුවව තියාගෙන හිටියා. රෑ පහන් කෙරුවා නොනිදා. මං හිතුවේ ඔය ගීතේ තියෙන ඔච්චරයි තේරුම කියලා. හැබැයි මම පස්සෙයි දැනගත්තේ මේ රන්බණ්ඩා සෙනවිරත්නයන් මේ ගීත රචකයා ලියන්නේ ඊට වඩා ගැඹුරු කතාවක්. දවසක් පැල නැති හේනේ. ඒ කියන්නේ තාත්තා නැති ගෙදර. මේ රන්බණ්ඩා සෙනවිරත්නයන් ඔහුගේ තාත්තා මේ යන්නේ ඔහුගේ ළමා කාලේදීමයි. තාත්තා නැති ගෙදර ඔහු සමාන කරනවා දවසක් පැල නැති හේනකට. පැල නැති හේනකට. හිතන්න තාත්තා කෙනෙක් නැති ගෙදර කොයි වගේද අම්මා කෙනෙක්ට විඳින්න වෙන වේදනාව. අම්මගේ දරුත්වයත් ආරක්ෂා කරගෙන විශ්වාසවන්තකමත් රැකගෙන කන්න හොයන්න දරුවන් උස්මහත් කරන්න. හිතන්නේ වගේ පරිසරයක අකාල මහවැහි වැස්සා. අකාල මහවැහි අකාලෙට වැහින වහි. මොකද්ද මේ කියන්නේ? මේ තමයි දුප්පත්කම කියන වැස්ස. ආදරම්මේ තාත්තේ දුප්පත්කම කියන වැස්ස වහින්න පටන් ගන්නවා. මේ දුප්පත්කම කියන වැස්සට තෙමෙන්න පටන් ගන්නවා. තාත්තා කෙනෙක් නැති ගෙදර අම්මා කෙනෙක්ට කුලි වැඩ කරලා හරි දරුවන්ට කන්න දෙන්න වෙනවා. අකාලෙට සිදුවෙච්ච දෙයක්. හැබැයි තුරුලේ හංගාගෙනමා. හැබැයි කොච්චර දුප්පත්කම කියන වැස්සත් කවදාක්වත් මේ දරුවන්ට බඩිකින්න කියන වැස්සට තෙමෙන්න දුන්නේ නැහැලු අම්මා. කුලි වැඩ කරලා කොහොම හරි දරුවන්ගේ බඩ පිරෙව්වා. හැබැයි ඔබ තෙමුණා අම්මේ. හැබැයි අම්මා තෙමෙනවා. දරුවන්ට කන්න දීලා අම්මා බඩගින්න හිටපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි. දරුවන්ට කන්න දීලා ඒ දරුවෝ කන සතුට දිහා බලලා බඩ පුරවගත්තු දවස් අනන්තයි අප්‍රමාණයි. ඒ දෑබර අම්මගේ ඔබ තිබුණා අම්මේ. එක දවසකටද පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. පායනකම්ම හිටියා. ඔහු මේ කතා කරන අම්මා මේ රන්බණ්ඩා සෙනවිරත්නයන්ගේ අම්මා. තාත්තා මිය යන්නේ ඒ අම්මා තරුණ කාලේ වුණත් මම ප්‍රේමවන්තේනේ. ඒ අම්මා තව විවාහයක් කරගත්තේ නැහැලු. තව
තව විවාහයක් කරගත්තොතින් ඒ දරුවන්ට අකටයුතු කමක් වෙයි කියලා බඳින කෙනාගෙන් අසාධාරණයක් වෙයි කියලා ඒ අම්මා තමාගේ තරුණ කාලේ හැඟීම් ආශාවන් පරිත්‍යාග කළාලු දරුව වෙනුවෙන් පායන තුරු හිටි පියවර හිටියා බම්මේ තමන්ගේ දරුව වෙනුවෙන් තමන්ගේ තරුණ හැඟීම් ආශාවන් පරිත්‍යාග කරපු දයාබර අම්මා කෙනෙක්ගේ කතාවක් මේ ගීතයේ දුවන්නේ ආදරම්මේ මාවගෙන් අහන්නෙත් මේ කතා කරන අම්මා ඔබ තුල ඉන්නවද? දවසක් අම්මා කෙනෙක් මාත් එක්ක බෙදා ගන්නවා ෆාදර්. මගේ දුව මට හදා ගන්න අමාරුයි. මහ ලොකු වයසකුත් නෑ තාම. ඒ දැම්ම මගේ දුව පිරිමි ළමයි කීප දෙනෙක් එක්කම සම්බන්ධ පවත්වනවා ෆාදර්. මේ ඔක්කොටම හේතුව ෆාදර් මම හැවයි යන්නේ. ෆාදර් මමත් මගේ ජීවිතේ වරද්දගත්තු කෙනෙක්. මට හිටියේ මටත් වඩා මං ගැන හොයලා බලන්න මට ආදරය කරන සැමියෙක්. ඒත් මං ඉතාලියට ඇවිල්ලා මගේ සැමියාගේ ආදරය වෙනුවට ඒ ආදරේ පිරිමහ ගන්න මං තවත් ආදරයක් පැතුවා. මට නොදැනීම ෆාදර් මම මගේ ජීවිතේ විනාශ කරගත්තා. මගේ පවුල විනාශ කරගත්තේ මමයි. මට හිටපු මේ ලෝකේ සැබෑම ආදරවන්තයා මගේ සැමියාව මං නැති කරගත්තා. මගේ දරුවෝ දන්නවා මං කරපු වැරද්ද. ඉතින් ෆාදර් මම මගේ දුවට කියලා දෙනවා මේ දේවල් වලට සම්බන්ධ වෙන්න එපා පුතේ. මගේ ජීවිතේ විනාශුනේ මෙනි හින්දායි කියලා. ඒත් අද මගේ දුව මං කියන දේ අහන්නේ නැහැ. ආදරේ පුතේ. දෙමව්පියන්ගේ ජීවිතේ වරදින්න පුළුවන්. හැබැයි ඒ අම්මලා තාත්තලා ජීවිතේ වරද්දගෙන ඒ අත්දැකීමෙන් ඔබට යමක් කියලා දෙද්දී ඒ අත්දැකීම අයිති කරගන්න. මොකද ඒ අම්මට ජීවිතේ වැරදුනා කියලා අම්මා කියනවා. ලෝකෙට පේන්න hina වුණාට ඇතුලෙන් අඬන අම්මලා කී දෙනෙක් මෙතන නැද්ද? ජීවිතේ වරද්දගෙන. ජීවිතේ අපි නොදකින්න පැති ගොඩක් තියෙනවා. ආදර දුවේ නුඹ කිව්වට සිනාමල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දෝතටම කොහොම වඩින්නේ? දුවේ නුඹට දැනෙන දේ මේ ලෝකේ නුඹට ගොඩක් අත්දැකීම් නැහැ. එහෙනම් ඔබ දකින්න දේ නුඹට එහෙම හිතේ. හැබැයි එතකොට අම්මා කියාවි කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරී. ඒ විශ්වයේ රටාව මේ ලෝකේ රටාව නුඹ තාම දන්නේ නැහැ මගේ දුවේ. ජීවිතය අත්දැකීම් එකතු කරගන්න. අම්මාගේ තාත්තගේ ආදර දෙවියනේ අම්මලා අපිට කොච්චර ආදරේද කියනවා නම් ඒ අම්මලාව අපිට රවට්ටන්න හරි ලේසියි. අම්මලා අපිව කොච්චර විශ්වාස කරනවද කියනවා නම් ඒ අම්මලාව රවට්ටන්න අපිට හරි ලේසියි. ආදරේ වැඩි වුණාම සමහර වෙලාවට නොමග යන වෙලාවල් තියෙනවා. දරුවෝ හැටියට අපි හිතලා බලන්න මේ අම්මලා මේ වගේ රටකට ඇවිල්ලා මොනතරම් දුක් විඳිනවද? මම හැම මොහොතකම කියන දේ සතියකට සමහර වෙලාවට බාත් รู ම් හොදන නැති
18ක් 20ක්. ඒ අත්වල පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය නිසා ඒ අත්වල තියෙන සලකුණු හම් ගිහිල්ලා ආපු අම්ම නෙවෙයි අදින්නේ ටික ටික දිය වෙන ඒ අම්මගේ තාරුණ්‍ය දිය වේගෙන යන ඔබේ අම්මා නුඹ වෙනුවෙන් මොනතරම් දේවල් කරලා නුඹේ ජීවිතේට මොනතරම් දේවල් දුන්නත් හිතන්න පුතේ නුඹ නුඹේ අම්මව රවට්ටද්දී ඒක නුඹට අද නොදැනේවි. හැබැයි අදරුදුවේ නුඹ අම්මා කෙනෙක් වුණ දවසට නුඹේම දුව නුඹේම පුතා නුඹව රවට්ටද්දී අම්මට දුන්නු වේදනාවම නුඹට දැනේවි දවසක. ඒ හින්දා අම්මා කෙනෙක්ගේ ආදරයක් එක්ක කවදාක්වත් සෙල්ලම් කරන්න එපා. නුඹ හිතනවා මේ ලෝකේ අම්මලට වඩා නුඹ දේවල් දන්නවා කියලා. ඇත්ත. නුඹ අම්මට වඩා කම්පියුටර් දන්නවා ඇති, ඉංග්‍රීසි දන්නවා ඇති, තාක්ෂණය දන්නවා ඇති. හැබැයි නුඹට පොතෙන් පතෙන් ගන්න බැරි ලොකු අත්දැකීම කියන දැනුම නුඹේ අම්මා ගාව තියෙනවා. ඒක නුඹට කවදාක්වත් පොතෙන් පතෙන් ගන්න බෑ. ඔය දයාබර අම්මව කවදාක්වත් නුඹට පරද්දන්න බෑ පුතේ. කොච්චර ඉගෙන ගත්තත් මොන උපාධි ගැහුවත් තමන්ගේ අම්මව පුතේකට දුවෙකුට පරද්දන්න බෑ. මොකද නුඹට ඉස්සරහින් අම්මා ඉන්නා හැමදාම අත්දැකීම් වලින් පරිණත වෙලා. ඒ දයාබර අම්මව රිද්දපු තැන දැන් අපි මතක් කරන්න යන්නේ. දැන් ඔබ ඔළුව කෙලින් කරගෙන අම්මගේ දකුණු අත අල්ල ගන්න. අම්මගේ දකුණු අත ඉල්ල ගන්න. අම්මගේ ඇස් දෙක දිහා පුංචි වෙලාවක් බලන්න. හැමදාම දකින්න බලන විදිහට නෙවෙයි. ඕනකමින් අම්ම දිහා චිත්තක් බලන්න. නුඹේ ජීවිතේ නුඹේ අරමුණු නුඹේ බලාපොරොත්තු වෙනුවෙන් දියවෙන ඉටිපන්දමයි ඔය අම්මා. ඒ අම්මා දිහා පුංචි වෙලාවක් බලලා මතකයට ගන්න පුතේ. ඒ අම්මට මැනලා ආදරය කරපු තැන් ගැන. මේ ලෝකේ සම්බන්ධතා ඇති කරගන්න අපිට කියලා දෙන පළවෙනිම චරිතය අම්මා. ඉපදුණු වෙලාවේ එදා ඉඳලා තාත්තව පෙන්නලා අම්මයි අපිට තාත්තව අඳුන්වලා දුන්නේ. පුතේ මේ උඹේ තාත්තා කියලා. අම්මා අඳුන්වලා නොදෙන්න තාමත් අපි අපේ තාත්තව අඳුරන්නේ නැහැ. ওই විදිහට අම්මා ටිකෙන් ටික මේ ලෝකයට අපිව හඳුන්වලා දුන්නා. ලෝකේ අපිට හඳුන්වලා දුන්නා. හැබැයි පුදුමේ කියන්නේ ආදර දෙවිපුතේ සම්බන්ධතාව වැඩි වෙන්න අපිට මග හැරෙන්න පටන් ගත්තේ. සම්බන්ධතා ඇති කරගන්න අපිට කියලා දුන්නු අම්මවමයි. බඩගිනි වෙලා මම ගිය කල පුතුගේ ගෙට මැනලාවී පතක් දුන්නයි මල්ලකට ගන්ධෝ නුගන්ධෝ කියලා සිතුනී මට මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට. නුඹේ කතාව දන්නවා. දරුවන් උස්මහත් කරලා බන්දලා දීලා ඒ වයසක අම්මා
බඩගිනි වෙලාවක ගෙදර ගිය වෙලාවේ පුතාගේ ලේලියගේ මැනලලු දුන්නේ හාල් මිටක්. එතකොට අම්මට දැනුණ වේදනාව. ආපු ප්‍රශ්න හිතට මැනලද පුතේ මං ඔබට කිරි දුන්නේ. ඉස්පිරිතාලයක් ගානේ වඩාගෙන එහෙට මෙහෙට දුවන. අව්වක් වැස්සක් නොබල ජීවිතේ. බස් ගානේ කොච්චි ගානේ රස්තියාදු වෙලා. තැනක් නොතැනක් බලන්න නැතුව බඩගිනේ උනේ කොතනද? ඔබට කිරි දුන්නේ අම්මා. ටිකින් ටික ඔය හිත් වලින් අතෑරෙද්දී පුතේ ඒ අම්මලට දැනෙන්න පටන් ගන්නවා. මා දැන් අවලංගු කාසියක්ද කියලා. පුතේ මේ ලෝකේ අම්මා කෙනෙකුට තියෙන එකම අරමුණ, එකම බලාපොරොත්තුව දරුවෝ. නුඹ විවාහ වෙලා කොහෙ ගියත් ඒ අම්මට ආයෙත් වෙන බලාපොරොත්තු නැහැ. මේ ලෝකේ අම්මා කෙනෙකුට තියෙන එකම බලාපොරොත්තුව දරුවෝ. ඉතහා වෙන කතාවක් නැහැ. ආදර තාත්තේ, නුඹේ බිරිඳ කියන්නේ නුඹට අම්මා කෙනෙක්. මාවටත් මේ මොහොතේ ඔබේ බිරිඳ ගැන, ඔබේ පළවෙනිම අම්මා, දරුවන්ගේ පළවෙනිම අම්මා වුණාට නුඹට ලැබුණු දෙවෙනි අම්මා, නුඹේ අම්මට පස්සේ ලැබුණු ඔබේ බිරිඳ. ඔබේ බිරිඳ ඔබ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද? ඔබ හොයලා දෙන දේ ඉතිරි කරනවා වගේම, උයලා පිහලා කන්න දෙනවා වගේම, දරුවන්ව හදන්න, පවුල ඉදිරියට අරගෙන යන්න ඔබේ බිරිඳත් ඔබ වෙනුවෙන් ගොඩාක් කැපවීම කරනවා. ඉතින් දරුවෙකුට වගේම තාත්තේ ඔබටත් ඔබේ බිරිඳ ඔබේ අම්මා කෙනෙක් වෙනවා. මං ඉල්ලනවා ආදර පුතේ දුවේ, අම්මා දිහාවට හැරිලා නුඹ අතින් වෙච්ච හැම දෙයකටම සමා වෙන්න කියලා අම්මගේ ඇස් දෙක දිහා බලලා කියන්න මේ වෙලාවේ. අම්මා දිහාවට හැරිලා අම්මා දිහා බලලා එක මොහොතකට අම්මට කියන්න, අම්මේ මට සමා වෙන්න. මගේ අතින් වෙච්ච හැම වැරැද්දකටම මට අමතකුණා මගේ අම්මේ ඔබ මට මේ දෙන්න පුළුවන් උපරිම දේවල් කියලා. පුතේ අද නුඹට අම්මා කන්න දෙන්නේ කොහොමද? ඒ තමයි නුඹට දෙන්න පුළුවන් උපරිම කෑම. අද අම්මා නුඹට අදින්න දෙන්නේ කොහොමද? ඒ තමයි නුඹට දෙන්න පුළුවන් උපරිම දෙන විදිහ. අද අම්මා කොහොමද නුඹව බලන්නේ? ඒ තමයි අම්මට නුඹව බලන්න පුළුවන් උපරිම විදිහ. කවදාක්වත් අම්මා කෙනෙක් දරුවෙකුට අවමය කරන්නේ නැහැ. අම්මා කෙනෙක් හැමදාම කරන්නේ උපරිමය. ඉතින් උපරිමය කරන අම්මට නුඹ කියද්දී අනිත් දරුවෝ දිහා බලලා, අනිත් දෙමව්පියෝ පෙන්නලා, අනිත් අම්මට දෙන්න පුළුවන් නම්, අනිත් තාත්තලට දෙන්න පුළුවන් නම්, ඇයි අම්මේ මට දෙන්න බැරි ඔයාට කියද්දී ඒ අම්මට මොනතරම් ලොකු වේදනාවක් දැනෙනවද? ඔය වචන වලින් අම්මගේ හිත රිද්දපු තැන් නැති. සමහර වෙලාවට ඔය අම්මට අතුස්සපු ළමයි ඇති මෙතන. ඒ හැම දෙයකටම මේ වෙලාවේ අම්මගෙන් සමාවිල්ලන්න. අම්මා දිහා බලලා. ඇයි අම්මේ හඬන්නේ මේ කඳුළු සලා? මට දැනෙනවා යයි මගේ හත දිගට ගලා. නාඩන්නම් මේ නාඩන් මම විහිළු කළා. එන්නද ගොහින් බොරු කී කුල් ලන්ට තලා. ආදර දේවතේ,
දවසක් මගේ අම්මා මං ගාවට ඇවිදී මං ගාව හිටගෙන මට කියනවා පුතා උස ගිහිල්ලා නේද කියලා. එහෙම කියද්දි මගේ ඇස් වලට කඳුළු ආවා. එයි මං උස ගිහිල්ලා නම් මං සතුටු වෙන්න බෑ. නෑ මං උස ගිහිල්ලා නෙවෙයි. අම්මා මිටි වෙලා. ඒ කොහොමද? පුතේ අම්මලා වයසට යන්න වැහැරෙන්න පටන් ගන්නවා. ටික දියවීගෙන යන්න පටන් ගන්නවා. අම්මා වැහැරෙද්දී අම්මා ටික මිටි වෙනවා. එදා මට කියද්දී මං උස්ස ගිහිල්ලා කියලා. එතන නොකියපු සත්‍ය තමයි අම්මා ටික අපෙන් ඈතට යන කාලේ ලඟ වෙනවා කියන එක. අලුත් ගසට ඉඩ දීලා පරණ ගසක් මේ යනවා. ඒක තමයි ඇත්ත. ඉටිපන්දමක් වගේ දිය වෙලා ඉටිපන්දම නැති වෙලා යන්නේ. ඉටිපන්දමටත් නොදැනීම. අම්මත් ඒ වගේ. දෑබර දීපුතේ අද ඔය අම්මා නුඹට මහා ඇණයක්, මහා වදයක්, මහා විකාරයක්, පිස්සුවක් වගේ හිතුණට පුතේ කවදා හරි ඔය දෑබර අම්මගේ නිසල්ල දේහයට අත ගහන්න වෙච්ච දවසට ඒ නිසල්ල දේහයට අත ගහලා එමිනි පෙට්ටිය අරගෙන යන දවසට නුඹට දැනෙන්න පටන් ගනීවි පුතේ මහා ලොකු පාළුවක්. අම්මා කෙනෙක් කියලා කියන්නේ ජීවිතේට මොනතරම් ලොකු ශක්තියක්ද කියලා නුඹට දැනෙන්න පටන් ගනීවි පුතේ එදාට. අම්මා කෙනෙක් ජීවිතේට ලැබෙන්නේ එකම එක සැරයයි. මොනතරම් සල්ලි තිබ්බත් නුඹට අම්මා කෙනෙක්ව සල්ලි වලට ගන්න බෑ ආයේ. මොනතරම් ලොකු බලයක් නුඹට තිබ්බත් අම්මා කෙනෙක්ව නුඹට ගන්න බෑ සල්ලි වලටවත් බලයටවත් ආයේ. අම්මා කෙනෙකුට විකල්ප නෑ. කිරි එරෙන්නේ නෑ පුතේ හැම කෙනෙකුටම නුඹ අඩද්දී. අනුන්ගේ දරුවා අඩද්දී කිරි එරෙන අම්මලා ඉන්නවා. හැබැයි පුතේ නුඹ වෙනුවෙන් ලේ කිරි කරන්න පුළුවන්. අඩද්දි අඩන්නේ බඩගින්නටද බඩ රිදෙනව හින්දාද කියලා නුඹ අඬන සද්දෙන් කියන්න පුළුවන්. නුඹ කොහෙටද හැරෙන්නේ කියලා කියන්න පුළුවන් එකම චරිතය අම්මා. නුඹ ජීවිතේ නොබගේ යනවා කියලා දැනෙන්නේ එකටම අම්මට. නුඹ එදා අඩද්දි අඩන්නේ ඇයි කියලා දැනගත්තු අම්මා නොතේරෙයිද අම්මට? නුඹ වැරදි දෙයක් කරද්දී පුතේ කොච්චර ඈතද මගේ අම්මා ඉන්නේ. ඒත් මම මෙහි අසනීප වුණු දවසක පහුවෙන්ද අම්මා කතා කරද්දි මගෙන් අහනවා පුතේ නුඹට අසනීපද කියලා. ඒ කොහොමද? කවුරු කියලාද? නෑ. කවුරු කියලාවත් නෙවෙයි. අම්මගේ ආදරයට හැතැක්ම නෑ. අම්මගේ ආදරයට කිලෝමීටර් නෑ. අම්මගේ ආදරේ තරම් ගැඹුරුයි විශාලයි. ඒක මහා ලොකු සංනිවේදනයක්. තාමත් විද්‍යාඥයින්ට හොයාගන්න බැරි. කොහෙන් එනවද කොහෙන් යනවද? අම්මා ප්‍රාතිහාර්යයක් මේ ලෝකේ තියෙන. ප්‍රාතිහාර්යයක්. අනේ දෑබර අම්මා. පුංචි කාලේ යන හැම තැනකම නුඹ කියද්දී අනේ අම්මේ මාවත් එක්කගෙන යන්න කියලා අම්මා එක්කගෙන ගියත් පුතේ එක ගමනක් තියෙනවා නුඹ කොච්චර කෑ ගහලා ඇඬුවා නුඹව එක්කගෙන යන්නේ නැති. මොකක්ද ඒ ගමන? මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙසෙනෙමි.
ආදර දේවතේ අම්මට හේතු වෙන්න අම්මගේ කරට ඔළුව තියාගන්න අත් දෙකෙන්ම අම්මව බදාගෙන ඔය විදිහට නිදගෙන ඔළුව තියාගෙන ඇහුම්කන් දෙන්න ඒ අම්මගේ ආදරේ හඬට ඒ පපුව ගැහෙන්නේ අද නුඹ වෙනුවෙන් ඉස්සර දවසක උදේසනක ඔබ මානලවන්න ඇති පුතේ නුඹේ අම්මා නුඹව නලවපු කාලය මතකයට ගන්න ආදරේ ලේ කිරි කරලා පෝපු කාලය මගේ හිස පිරී මැද මගේ කත පිරී මැද මුවසිප කන්න ඇති ආදරෙන් බලාගත්තු ඒ කාලය ඔබ යන විට මා කැටුව යන්න අමතක පුතේ වෙන්න ඒ අම්මගේ අන්තිම ගමන දෑබර පුතේගේ ලේ කිරි කරලා පොවලා ජීවිතේ ඇවිදින්න කියලා දීලා පුංචි කාලිදලම ඇදවෙච්ච ඔය කකුල් දිගෑරලා ඔය අම්මගේ අත්වලින් මිනිහෙක් කරේ පුතේ නුඹව ඔය දෑබර අම්මා දිය වෙලා ගිහින් අම්මා මිය ගිය දවසට පුතේ ඒ අම්මගේ මල සිරුරට අත ගහන්න වෙලා ඒ අම්මගේ මල සිරුර අරගෙන යද්දී මිනි පිට්ටනියට නුඹට දැනෙයි පුතේ මහා ලොකු පාළුවක් දෙයනේ අදින් පස්සේ අම්මේ කියලා කියන්න නෑ නේද කෙනෙක් මගේ කටින් කී සැරයක් නම් මගේ අම්මට බැනලා ඇත්ද මගේ අතින් කී සැරයක් නම් මගේ අම්මට අත උස්සලා ඇත්ද ආදර දීපුතේ නුඹට මතක් වෙන්න ගනීවි එදාට මහා ලොකුවට දාන දීලා වැඩක් නෑ පුතේ ජීවත් වෙලා ඉඳද්දී ඔය අත්වලින් ඔබේ අම්මව බලාගත්තේ නැත්තම් 10කට 15කට නෙමේ 100කට කන්න දුන්නත් වැඩක් නෑ ජීවත් වෙන කාලේ අම්මට ඔය අත්වලින් කන්න ටිකක් හදලා දුන්නේ නැත්තම් දරුවෙක් සම්පූර්ණ වෙන්නේ පුතේ දුවේ ඉගෙනගෙන නෙවෙයි දරුවෙක් සම්පූර්ණ වෙන්නේ හොඳ ජොබ් එකක් කරලා නෙවෙයි දරුවෙක් සම්පූර්ණ වෙන්නේ ඔය අත්වලින් තමන්ගේ අම්මා තාත්තව බලාගත්තු දවසට දරුවෙක් කියන්නේ මිනිස්සෙක් කියන්නේ අන්න එදාටයි පුතේ මං ඉල්ලනවා මම්ම කෙනෙක්ගෙම නැගිටින්න හැමම්ම කෙනෙක්ම නැගිටින්න හැම දරුවෙක්ම අත් දෙකෙන්ම අම්මව බදා ගන්න අම්මට හේතු වෙලා ලැජ්ජ වෙන්න එපා පුතේ මට මෙතෙන්ද පේනවා ඒ අම්මලගේ වගේම දරුවන්ගේ ඇස් වලින් කඳුළු වැටෙන හැටි ඒ දයාබර අම්මා ළඟ ඉන්නකම් නොදැනෙන ළඟ ඉන්නකම් නොඇසෙන හඬ ඒ දයාබර අම්මා අපිට පොළොවේ පය ගහලා ජීවත් වෙන්න උගන්වපු ඒ අම්මා අපි දවසක ජය ලබන දවසක ඉඳීවිද අපිත් එක්ක නෙතට හඬන්නට කඳු ලැලි දුන් නොබ ලතැවුල් දරනා
දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොබ ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා දරුවනේ දැන ගහලා අම්මගේ කකුල් දෙක අල්ලන්න අම්මේ තියන්න ඔබේ දකුණු අත ඔබේ දරුවගේ හිස මත දරු දුක දරාගෙන උහුලන දුක බොහොම දරු සෙනෙහසක් උතුරන හැම තැනදීම මව් පදවියෙන් ලොව පවතී ඉඳුරාම නැගිටිපු පුතේ අවසාන වතාවට යම්ම ගොඩක් ආදරෙන් බදා ගන්න. අද නම් ඔබත් ගොඩක් ආදරෙනේ දරුවන් දැනෙන්න බදාගෙන. සුරදූතියයි අම්මාමි පිට තාම අපි දෙමු හොඳ අත්පුල සන්නාදයක්. හැම අම්මා කෙනෙකුටම උපහාරයක් පිණිස අපි දෙමු හොඳ අත්පුල සන්නාදයක්. සුරදූතියයි අම්මාමි පිට තාම වඩුවෙමු අපි අවසන් අදියරට යන්නේ. ස්තුතියි ඔබට ගොඩාක් ඔබ සංවේදී වුණා. ඔබ මේ වැඩසටහන තුල ඉන්න නිසා ඔය ඇස්වලින් කඳුළු වැටෙනවා මට පේන්නේ. ගොඩක් ස්තුතියි ආදරණීය පුතේ. ඔබේ ගුරුතුමා මට කියපු එක දෙයක් තමයි ඒ දරුවෝ හරි සෙල්ලමට ආස වුණත් පාද දරුවන්ගේ හිත් හොඳයි කියන එක. ඔබේ ගුරුතුමා ඔබ ගැන තියෙන විශ්වාසය ඒ දරුවන්ගේ හිත් ලස්සනයි. ඒක මට තේරෙනවා. ගල් හිතකට කඳුළු යන්නේ නැහැ පුතේ ලේසියෙන්. මම මේ කතා කරන අම්මා ඔබේ අම්මා තුල හිටියත් නැතත් මා කතා කරන තාත්තා ඔබේ තාත්තා තුල හිටියත් නැතත් ඔය ඇස්තුලින් කඳුළු යන්නේ. දවසක පුතේ ඔබ තුල ජීවත් වෙන අම්මා ඔබ වේවි. ඔබ තුල ජීවත් වෙන තාත්තා ඔබ වේවි. එහෙනම් අවසන් අධීර තාත්තේ ඔබ සොයාගෙන යන ගමනට